තෙරුවන් සරණයි. ප්‍රථම නිබ්බාන සූත්‍රය. නිබ්බාන පටිසංයුත්ත සූත්‍රය කියලා ඉතාම ප්‍රසිද්ධ සූත්‍රයක් තියෙනවා. බුද්ධ ජයන්ති ත්‍රිපිටක 24 කුද්දක නිකායේ 290 පිටුවේ ඔබට දකින්න ලැබෙනවා මේ සූත්‍රය. අති භික්කවේ තදායතනං යත් නේව පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤායතනං න විඤ්ඤාණායතනං න ආකිඤ්ඤායතනං න නේව සංඥා නා සංඥායතනං නායං ලෝකෝ න පරලෝකෝ න උභෝ චන්දිම සූරයෝ තත්‍ර පාහං භික්කවේ න ගතින් වදාමි න ගතින් න ටිතින් න චුතින් න උප්පත්තින් අපතිට්ඨං අපවත්තං අනාරම්භන මේ වේතං ඒසේව නේතා දුක්ඛසාති. මේකේ පැහැදිලි කිරීම ඔබට දකින්න ලැබෙයි. මූලික පැහැදිලි කිරීමක් තියෙනවා මේ උදාන වාක්‍යයේ. උදාහරණය පාඨලි ගාමීය වාක්‍යයේ මේ මූලික කරුණු ටික අපි ඔබට දකින්න ලැබෙනවා. බුද්ධ ජයන්ති ත්‍රිපිටක 24 290 පිටු බැලුවොත් අපි ගොඩාක් ඒ දේවල් නෙමෙයි කතා කරන්න උත්සාහ කරන්නේ. මේ තියෙන ධර්ම කාරණා. මේ ඊටාම වටින සූත්‍රයක් මේ තියෙන්නේ. ඇත්තටම සමාජය තුළ ප්‍රචලිත වෙන්න ඕනි සූත්‍රයක් මේ තියෙන්නේ. අපි කතා කරනවා ශුන්‍යතා පටිසංයුත්ත දේශනා කියලා. ඇත්තටම බුද්ධ දේශනා සියල්ලම ශුන්‍යතා පටිසංයුත්ත දේශනා. ඒක ඔබට ධර්මය අවබෝධ වෙනකොටයි වැටහෙන්නේ. මේ බුද්ධ ස්වභාවය කුමක්ද? සිත තුළින් දකින හැම සිතකම මේ තියෙන බුද්ධ ස්වභාවය කියන ස්වභාවය කුමක්ද? ඒ මහා ශුන්‍යත්වයක පවතිනවා. අපි කිව්වා ගයා ශීර්ෂයේ බෝධි මූලයේ බුද්ධ ගයාවේ ඒ සිද්ධාර්ථ තාපසතුමා ඔබ දන්නවා ඒ අලුයම ඒ තුන්යම බුද්ධත්වයේ ලැබෙන මොහොතේ ඒ බෝධි මූලයේ වැඩ සිටියේ. ඒ මොහොතේ තම සිතින් මිදීමයි සිදුවන්නේ. කාම භූමියත් රූප භූමියත් අරූප භූමියත් තුන් භූමියම සිත තුලින් දැක්කේ. ඒ කියන්නේ රූප ලෝකයක් අරූප ලෝකයක් කාම ලෝකයක් සිත තුලින් ඔබටත් දකින්න ලැබෙනවා. මේ මාර්ගයේ යන කෙනාට ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කළ ඒ පරම සත්‍යනේ නිර්මල ධර්මයේ ඔබ දකිනම් මේ හැම වචනයකම තියෙනවා. බුදුන් වහන්සේ ඒ පෙන්නන කාරණාව ඊටාම ගැඹුරුයි නිර්මලයි. ඒ වගේම ඊටාම සරලයි. ගොඩක් අයට තේරෙන්නේ නැහැ මේ බුද්ධක්ෂණය කියන්නේ කුමක්ද කියන එක. ක්ෂණයක් පාසා මේ සිත ඉපදී නිරුද්ධ වෙනවා කිව්වට තේරෙන්නේ නැහැ. උදේව ඥානය කියන එක දැනුමක් වෙලා. මේ සිත උදේ තේරෙන්නේ නැහැ. මේ සිතේ වය තේරෙන්නේ නැහැ. සිත ඉපදෙනවා සිත නිරුද්ධ වෙනවා තේරෙන්නේ නැහැ. මේ මොහොතේ හටගත්ත සිතත් අතීත සම්මුති මතකයක් කියන එක තේරෙන්නේ නැහැ. ඔබ පොත දකින්නවා කියන සිත දකින්න. ඒක පොත් අද ගොඩාක් වෙලාවට මේ ධර්මයේ දේශනා කරන්නේ එහෙම නැත්නම් මේ ධර්මය ගැන කතා කරන්නේ පොත් කියවන අය. ත්‍රිපිටක වලින් විවිධාකාර ග්‍රන්ථ වලින් තමයි ධර්මයේ දකින්නේ. ඇත්ත බොහොම හොඳයි. ඒ තුළින් ධර්මයේ මුලින් ඔබ දැනුම ගන්න ඕනේ. හැබැයි ධර්මය කියන්නේ ඔබේ සිතයි. බුදුන් වහන්සේ සිතෙන් මිදුනේ. එහෙනම් ඔබ සිතෙන් මිදෙන මඟ දකින්න ඕනේ. බොහොම නිහතමානීව මේ කතාව කියන්නේ. ප්‍රායෝගික පැත්තට හැරෙන්න. නැත්නම් අර පෝටිල භික්ෂුවගේ පැත්තටයි හැරෙන්නේ.
ඔබ දන්නවා බුදුන් වහන්සේ කාලේ කතාව හැමෝම දන්නවා. පෝටිල භික්ෂුව. උගත් භික්ෂුන් වහන්සේ නම. ගෝලයින් පව රහත් වෙලා. හැබැයි මේ පෝටිල භික්ෂුව දැනුමට පමණයි දරාගන්නේ. ප්‍රායෝගික පැත්තට දකින්නේ තමන්ගේ ජීවිතය තුළින් මේ ධර්මයේ සිත තමන්ගේ සිතින් දකින්නේ සිතින් මිදෙන්නේ තමන්ට ප්‍රත්‍යක්ෂ නැහැ. ඒක නිසා බුදුන් වහන්සේ අගය කරන්නේ. ඇත්තට බුදුන් වහන්සේ ධර්මයේ ওই 84000 ත්‍රිපිටකය තුළ ධර්මස්කන්ධය තුළ සූත්‍ර දේශනා මාලාවක් ඔබට දකින්න ලැබෙනවා. විවිධාකාර විදියට මේ දැනුම අගය කරන්නේ බුදුන් වහන්සේ. අද බොහෝ අය මේ විභාග වලට උත්තර ලියනවා. සිලබස් එකක් කරගෙන ධර්මයේ. ඒක නිසා ඒගොල්ලෝ විභාග පාස් වෙනවා. ඒක නිසා ඒගොල්ලෝ එතනින් මාන්නයක් හදා ගන්නවා. මම ත්‍රිපිටකාචාර්ය. මම රාජකීය පඬිත. මම අභිධර්මාචාර්ය. මම විනයාචාර්ය. අපි මේවට ගරු කරනවා. සාදු කියලා වන්දනා කරනවා. අපි දොහොත් මුදුන්කට මේ ගෞරවයෙන් ඔබට වන්දනා කරනවා. අපි ඔබ සමග ගැටෙන්නේ නමුත් මේ සමාජය තුළ සම්මුතිය තුළ පමණයි ඇගීම තියෙන්නේ. ඔබ කතා කරන සම්මුතිය තුළ නම් ඔය කියන ආභරණේ තියෙන්නේ. එහෙම ආභරණයක් බුදුන් වහන්සේ පනවන්නේ නැහැ. ඒක අද සම්මුතිය තුළ හදාගත්ත එකක්. සංස්කෘතිය තුළ හැදුණු එකක්. ඒක බුදුන් වහන්සේ අගය කරන දෙයක් නෙමෙයි. බුදුන් වහන්සේ අගය කරන්නේ බුදුන් වහන්සේගේ මාර්ගය තුළ බුදුන් වහන්සේ අපට දෙනව සම්මානයක්. බුදුන් වහන්සේ අපට දෙන්නේ සිතින් මිදෙන තැනක්. ඒ තුළ කෙනා නැති වෙනවා. සෝවාන් අන්න අපි අගය කරනවා. සකදාගාමි අපි අගය කරනවා. අනාගාමි අරහත් නිවන් සත්‍යක් කරගත්ත සීනස්ස රහතන් වහන්සේලා අපි අගය කරනවා. එයයි තමයි ඉස්මුදුනේ අපිට දරා ගන්න සිද්ධ වෙන්නේ. ඒක ඔබටත් දැනේවි. අපි මාන්නයට දැනුමට ගන්න දේවල් ලෞකිකයි. ආර්ය භූමිය තුල එමේ ආත්මීය සිත කියන සංකල්පේ නැහැ. සිත තියෙන්නේ නාම රූප ගැට ගැසීමක් නිසා. එහෙම කිව්වට තේරෙන්නේ නැහැ ගොඩක් අයට. බොහොම සරලව කියනවා නම් බාහිර දෙයක් තියෙනවා කියලා බාහිරට ඇල්නු කෙනා තමයි සමුදය තණ්හාව කියන්නේ. එතන ඇල්නු තැන සමුදය හටගත්ත තැන බාහිර දෙයක් පොත කියන්නේ පොත තියෙනවා කියන්නේම සමුදයයි. තණ්හාවයි. ඒටමයි හේතු වෙන්නේ පොත තියෙනවා කියන තැනමයි දුකට හේතුව තියෙන්නේ. එහෙනම් දුකමයි පොත කියන්නේ. පොතක් හට ගැනීමමයි දුක කියන්නේ. දුකමයි හටගන්නේ. පොත හට ගැනීමමයි සමුදය. සමුදය නිසාමයි දුක. දෙයක් නැත්තම් ඔබ ආස කරන්නේ කොමකටද? දෙයක් තියෙනවා කියන තැනම තියෙන දුකයි. ඒ දෙයක් තියෙනවා කියන්නේ මාසාවයි, ඇලීමයි, ගැටීමයි. දුකට හේතුවත් එහෙමයි, තණ්හාවත් එහෙමයි. ඉතින් මේ වචන කොටක් දකින්න එපා. ඇත්තම දකින්න, සත්‍ය දකින්න. ඉතින් මෙන්න මේ බාහිර පොත හමු වීමමයි හමු වීමමයි ඇත්තටම දුක හමු වීම. පොත හමු වුණු නිසායි ඔබට දුකක් ඇති වෙන්නේ. පොත කියන්නේ සම්මුති නාමයක්. මිනිසුන් විසින් හදාගත්ත සම්මුතියක්. ඔබ එන්න ලෞතුරු සුවේ නැමැති අපි ඉදිරිපත් කරනවා ඔබට මේ වෙනුවෙන්ම පිළිවෙලකට සකස් කරපු ඇත්තටම කිව්වොත් විද්‍යුත් පොතක්. ඒ විද්‍යුත් අපි ඒකට කියන්න ඕනේ ඇත්තටම ඉදිරිපත් කිරීමක්. මේ ධර්ම කාරණා එහෙම නැත්නම් මේ සිත අවබෝධ කරගන්න ආකාරය එහෙම නැත්නම් ප්‍රතිපදාව ඒ සිතේ සත්‍ය දකින ආකාරය ඒ වගේම ඒ සිත මිදෙන හැටි ආශ්‍රව ෂය වෙන හැටි කෙලෙස් නැති වෙලා නිවන සාක්ෂාත් වෙන හැටිම පටිනිස්සග්ගාන පස්සනාව හොඳින් පැහැදිලි කරනවා. ඒ විරාගානු නිරෝධානු ඒ යන මග විමෝචන චිත්තං කියන තැනින් සිතින් මිදෙන තැනින්
බාහිරින් මිදෙන තැනින්. එතකොට අනිච්චානුපස්සනාව එතනින් එන හැටි, විරාගයට එන හැටි, නිබ්බිදාවට යන හැටි, ඒ සියල්ල සිද්ධ වෙන්නේ ශුන්‍යතාවය තුලයි. මාර්ගයේ තියෙන්නේ එතනයි. ඒ දැකින කෙනාට පමණයි මාර්ගයේ උපදින්නේ. ඒ කෙනාට මාර්ගයේ උපදිනවා කියන්නේ බුදුන් සරණම් කියන්නේ, එයා බුදුන් සරණ යනවා කියන්නේ ඒ සිතේ සත්‍ය දකින්නවා. බාහිර දෙයක් ඇත්ත වෙන්නේ නැහැ. නාමයේ තුල දෙයක් ඇත්ත වෙන්නේ නැහැ. අන්න බුද්ධ දකින්නවා. අන්න බුද්ධන් සරණම් ගියා වෙනවා. ඒ කෙනාට වෙන්නේ අන් සරණක් නැහැ. නත්ති මේ සරණං අඤ්ඤ ධම්මෝ මේ සරණං වරං. ඉතින් මෙන්න මේ කෙනා බුදුන් සරණ යනවා. ඒකයි බුදුන් සරණ යනවා කියන්නේ. ඒ මහා ශුන්‍යතාවයට එන්නේ නැතුව කෙනෙකුට බුදුන් සරණක් නැහැ. ඇයි? ඔව් බාහිර දෙයක් තියෙන කෙනෙකුට බුදුන් සරණ නැහැ. බාහිර දෙයක් නැති බව ප්‍රත්‍යක්ෂ ඥානෙට එන කෙනාට බුදුන් සරණ තියෙනවා. ඒ වගේම තමයි ධම්මං සරණං ගත්තාම මේ ධර්මතාවයේ දකින්න ඕනි. මේ හට ගන්න සිත ඒ සත්‍ය ඥානෙ තියෙන කෙනාටයි කෘත්‍ය ඥානෙ තියෙන්නේ. සත්‍ය ඥානෙ නැතුව ඔබට කෘත්‍ය ඥානයක් ලැබෙන්නේ කරන්න දෙයක් බුදුන් වහන්සේ පනවන්නේ නැහැ. සත්‍ය ඥානය කියන්නේ දර්ශන සමාපත්තිය, දර්ශන විසුද්ධිය. දර්ශනය කියන්නේ කුමක්ද? ඔබට මේ පේන දේ සත්‍ය දර්ශනය. ඔබ සත්‍ය දකින්න ඕනි. ඒ සත්‍ය ඥානෙ තියෙන්න ඕනි. සත්‍ය තමයි බාහිර දෙයක් ඇත්තටම Tamanට තියෙනවා කියලා දැනෙනවා නම් අන්න ඒක තමයි සාමාන්‍ය ලෞකික ස්වභාවය. ඒක සත්තුන්ට පවා තියෙන ස්වභාවය එයමයි. බාහිර දෙයක් තියෙනවා. නමුත් මේ ධර්මයේ දකින්න කෙනා දකිනවා අපි හිතනවා මේ පොත කියලා හිතනවා මේ ගහ කියලා හිතනවා වටිනාකමක් අපි හිතින් ඇති වෙනවා. බාහිර එහෙම දෙයක් නැහැ. බාහිර හතර මහා භූත තියෙනවා කියලා ඔබට ඒක අධීරකට ගන්න පුළුවන්. පඨවි ආපෝ තේජෝ වායු කියලා ඒක ලේසියට සුද්දාෂ්ටකයක් කියලා කඩා ගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක්වත් නැති බව අවසානයේ ප්‍රත්‍යක්ෂ වේවි. ඇත්තටම මහ ශුන්‍යතාවට එන සියල්ල එහෙම අවබෝධ වෙන ඥාණයෙන්. මේක සංකිතේ නිබ්බිදාය අවබෝධයෙන් නිවන් දකින්නේ. සියල්ල අවබෝධ වෙන්න ඕනේ. මේ අවබෝධ වෙන්නේ ඥානිකටයි. සිතුවිලි කියන්නේ ඒ ඥාන නෙමෙයි. අපි මේවා නිතරම කතා කරනවා. අපි කතා කරනවා මේ කාරණේ හැම මොහොතෙදිම ඔබට අවබෝධය සඳහා. සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව කියන්නේ. ප්‍රඥා භාවයේ තබ්බ විඥාන පරිඤ්ඤයයන් කිව්වේ ඒ නිසයි. එතකොට බාහිර දැන් ඔබ දෙයක් දකිනකොට ඔබ හිතන්න අර ආලෝකයක් නැතුව බාහිර දැන් අපි හිතමු මේ චක්කු විඥාන සිතක් ගැන. එතකොට ආලෝකයක් නැතුව මේ ඔබට බාහිර චක්කු විඥාන සිතක් පහළ වෙන්නේ නැහැ. ඒක බාහිර ආලෝකයක් තියෙනෝනි. ඒ ආලෝකයේ ගසට වැටෙන සෙවණැල්ල ප්‍රතිබිම්බය තමයි ඔබේ ප්‍රසාදය කියන්නේ. එහෙමනම් චක්කුංච පටිච්ච රූපේච උප්පච්චේ චක්කු විඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චා වේදන යම් වේදේති තං සංජානාති සංජානාති තං විතක්කේති යම් විතක්කේතං ප්‍රපංචේති. ප්‍රපංච කරනවා කියන්නේ ඔබ බාහිර ඇත්ත වෙලා අර බාහිර ඇත්ත වුණොත් ඔබ යන්නේ උපාදානයකට. බාහිර පොතක් හම්බ වෙලා එහෙම වුණොත් එතන තණ්හාව උපදිනවා. ඒ කියන්නේ පොත කියන භවයක් ඔබට තියෙනවා. භවයක් තියෙනවා කියන්නේ එතන ජාති ජරා මරණ ශෝක පරිදේව තියෙනවා. ඉතින් මේ බාහිර දෙයක් හම්බ වීම දෙයක් අල්ල ගැනීමමයි උපාදානය කියන්නේ. ස්කන්ධය උදේවේ දකින්න කියන්නේ වේදනා සංඥා සංකාර මේ සියල්ලගෙම මේ හට ගැනීම විනීම හැඳිනීම දැන ගැනීම. බාහිර පොතක් කියලා හැඳිනීම අන්න ඒක හැදෙන හැටි ඔබ බොහොම මනාකොට පිළිවෙලට දකින්න ඕනි. අපිට මේක එක මොහොතෙන් ඔබට මෙහෙම වේගෙන් කිව්වොත් ඔබට පැටලෙන්න පුළුවන්. ඒක නිසා ඔබ ඒ අධීරයෙන් අධීර දකින්න. ඔබ Facebook එකේ ඔබ යන්න ලෝතුරු සුවේ නැමැති එතනට යන්න. ඒ තුල තියෙනවා මේ ඉදිරිපත් කිරීම මාලාව මනාකොට සකස් කළා. ඒකේ දර්ශන සමාපත්තිය ලැබෙන හැටි තියෙනවා. සත්‍ය ඥානෙ ලබන ඒ සත්‍ය ඥානෙ කියන්නේ කුමක්ද කියන එක තියෙනවා. ඒක අවශ්‍යයි. කායानुපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව මේව වඩන ආකාර, විනීය ලෝකයෙන් මිදෙන ආකාර, විනීය ලෝකේ අවිද්‍යාව දෝමනස්සයට යන හැටි මනාකොට විග්‍රහ කරලා තියෙනවා. ඔබ බලන්න. අපි ඇත්තටම ආනාපාන මේ සිත මේ ආනාපාන භාවනාව තුළ නිවන් මාර්ගක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා. හැම තැනම නිවන් මාර්ග තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා. හැබැයි ඒකටම අනුගත ඒ කෝණයක් තියෙනවා දකින්න. ඒක බුදුන් වහන්සේ මනාකොට පෙන්නනවා. මහණෙනි, හිමිදිරි උදෑසන පාන්දර තනාග පිපි දිය බිඳක
යමෙක් දේ දුන්නක් දකීද ඒ දැකිය යුතු සියුම් කෝණයක් තියෙනවා. අනේ සියුම් කෝණය ඔබ දකින්න ඕනි, ධර්මයේ දකින්න ඕනි. ඒ කෝණය ඔබ දකින්න ඕනි. එයයි ඔබට ඕන විදිහට බැලුවා කියලා මේ ධර්මයේ ඔබට පේන්නේ නැහැ. ඒ සියුම් ඥානෙටයි අසුවන්නේ. අන්න ඒක තමයි ලෝකේ සත්‍ය දකිනවා කියන්නේ. ලෝකෙ මිදෙනවා. ලෝකේ බොරුවක් බව දකිනවා. ලෝකේ මායාවක් බව දකිනවා. බාහිර ඇති දෙයක් නෙමෙයි මේ කතා කරන්නේ. බුදුන් වහන්සේ සියල්ල කතා කරන්නේ මනසින්. මනෝ පුබ්බංගම ධම්මා. මනසයි සිත හැදෙන්නේ. චිත්තේන නීයති ලෝකේ හැදෙන්නේ සිත තුලයි. එහෙනම් සිතෙන් මිදෙන මගයි නිවන් දකින මග. එහෙමනම් මේ සිත තුල හැදෙන ලෝකේ අපි ජීවත් වෙන්නේ. ඔබ මොහොතකට හිතලා බලන්න. දරුවා ඉන්නේ ඔබේ සිතේද? දරුවා ඉන්නේ බාහිරද? ඇයි දරුවා මැරුණත් ඔබ අවුරුදු ගණන් අඬන්නේ? හිතේ දරුවා ඉන්නවා. දකින්න මොකද්ද මේ බුදුන් වහන්සේ දේශනා කරන්නේ? මේ සිත චිත්තේන නියති ලෝකේ තමයි අපි ඉන්නේ. අපිට තියෙන සිත තුළ හැදුණු ලෝකයක්. අපි හැම මොහොතෙම මේ දැන් ප්‍රසන්ට් වර්තමානයේ කියලා කතා කරත් එතන තියෙන සිතුවිල්ලක්. හැම තැනම තියෙන සිතුවිල්ලක්. එහෙමනම් ඒ සිතුවිල්ලම තමයි සබ්බ සංකාරේ. සියලු සංස්කාර මෙතන සිතුවිල්ලම ඔබට මේවා තාම පොත්පත් වලින් හොයන්න ගියාම ඔබට ටිකෙන් ටික තමයි මෙතන අල්ලගන්න ලැබෙන්නේ. නමුත් අපි එකපාරම ඔබට කියනවා ඔබ විශ්වාස කළත් හොඳයි. මේ කල්යාණ මිත්‍රයෙක්ගේ පණිවිඩයක් කියලා දකින්න. නැත්තම් ඔබ පොතපතින් තව හොයන්න. අපි පොතපතිනුත් දැක්කා. නමුත් ඇත්තටම ප්‍රායෝගිකව මේ ධර්මයේ දකින්න ඕනේ. තමන් මොහතකට හරි නිහඬව විවේකව මනසට විවේකයක් දීලා ඒ කාය විවේකය ඇති කරගෙන ඒ චිත්ත විවේකයට ඕන සුදුසු පරිසරය හදාගෙන ඔබ විසින් ඔබගේ මනස නුවණින් දකින්න ඕනි. සත්‍ය දකින්න ඕනි. එතකොට ඔබට දැනේවි ඒ කාම විතර්ක වලින් ඈත් වෙලා ඉන්ද්‍රිය සංවරය ඇති කරගෙන ඒ මේ සීලය කියන්නේ මේ ඔබ කතා කරන දේ නෙමෙයි අපි කතා කරන්නේ. ඔබ කතා කරන සම්මුතිය තුළ හිර වුණු තැන්වල අපි නැහැ. අපි කතා කරන්නේ සිත දකින තැනයි ආර්යකාන්ත සීලය කියලා. අපි සිත දැකීමමයි සීලයේ විදිහට පනවන්නේ. හැම දෙයක්ම සිතින් මේ එන හැටි දකින්න. හැබැයි සිත කියලා දෙයක් නැහැ. එතනට යන්න තව අධිරක් තියෙනවා. අපි ටිකෙන් ටික මේ කතා කරන්න ඕනි. අපිට එකපාර කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව ඔබ අපව අවිශ්වාස කරනවා. නෑ ඔබ විශ්වාස තියාගන්න. අපි කියන්නේ මේක එහෙම දෙයක්. අපි කියන්නේ ඔබට ප්‍රත්‍යක්ෂතාවය ඇති වෙනකන් ඔබ ප්‍රත්‍යක්ෂතාවයෙන් මෙන්න ටිකෙන් ටික මේ කියන්නේ සත්‍යද කියලා බලන්න. ඔබ ඔබේ හිත දිහා බලන්න. හිතේ නේද මේ දරුවා ඉන්නේ කියලා බලන්න. හිතේ නේද මේ පොත තියෙන්නේ කියලා බලන්න. පොතක් තියෙනවා කියලා කියන්නේ අපේ හිත නේද කියලා බලන්න. අපි ඉපදෙනකොට මේ පුංචි දරුවා ප්‍රභාස්වර සිතේ මේ සම්මුති නාමයන් තිබුණ නෑ නේද කියලා දකින්න. එහෙමනම් ඒ සිතුවිලි නේද මේ සම්මුති නාමයන් කියලා දකින්න. ඒව නේද අරමුණු නිමිති වෙන්නේ කියලා දකින්න. එහෙමනම් ඔබ දකින්න මේ ප්‍රභාස්වර සිත ඒ පුංචි දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට ඒ සුදු රෙදි කඩක් වගේ ඒ ප්‍රභාස්වර සිතේ මුකුත් නැති ස්වභාවය තුළ ඒ සාසවීයයි. අපි ඒක දන්නවා. ධර්මය තුලක් තියෙනවා. නමුත් මේක ආශ්‍රව වලට හිත ඇති ධර්මයක්. මේ ධර්මතාවයක් තියෙනවා. මේ පුංචි දරුවගේ තියෙනවා. නිවන් දැකලා නැහැ. අපි දකිනවා රහතන් වහන්සේලාට ප්‍රභාස්වර සිතයි. ඒක ක්‍රියාසිතයි. නමුත් මේ පුංචි දරුවට තියෙන ප්‍රභාස්වර සිත සාසවීයයි. රහතන් වහන්සේලාට තියෙන ප්‍රභාස්වර සිත අනාශ්‍රවයි. සාසවීයයි ඒ ආශ්‍රව බවට පත් වෙනවා. නමුත් ඒ ආශ්‍රවය හැදෙන්නේ මේ බාහිරින් මේ තුල ආත්ම දෘෂ්ටියකින් දකින්න එපා. මේ ශබ්දයට එළියෙන් එන හැඩතලය එනකොට අම්මා කියලා ඒ ශබ්දේ ගැට ගැහිම ශබ්දයට රූපේ ගැට ගැහිම නිසයි නාම රූප ගැට ගැසීම නිසයි සිතක් උපදින්නේ. නාම රූප පත්‍ය විඥාන. මෙතෙන්ටයි දකින්න මේ පටිච්චසමුපාදේ මේ සිතක් හැදුණු හැටි සිතේ ගමනක් එන හැටි පටිච්ච වෙන හැටි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති මේ ඇති කල්ලි මේ වෙන්නේ මේ නැතුණා මේ නැ හේතුම් පටිච්ච සම්භූත හේතු නිරුද්ධ නිරුද්ධති හේතුඵල ධම දකින්න මේ තුල තියෙනවා මේ කතාව ඔබ දැන් මේ දක්වා හිර වෙලා තියෙන තැන් වලින් තමයි මේ කතාව ඔබට ගලප ගන්න අපහසුතාවයට ඔබ ලක් වෙන්නේ. ඒ අවිද්‍යා භූමිය. ඒ අවිද්‍යා භූමියෙන් මිදෙන්න ඕනේ. ඒ නොදන්න පුංචි දරුවට අවිද්‍යාව පත්‍ය සංඛාර ඒ නොදන්න පුංචි දරුවට සිතුවිලි එකතු වෙන්නේ. ඒ කියන්නේ ශබ්දේ
අම්මා කිව්වම අම්මා පායර රූපෙට ගැට ගැහිච්ච ගමන් මේ ශබ්දයයි රූපේ ගැට ගැනීම නිසා මෙතන විඥානයේ හට ගැනීම කෙලින්ම අම්මා කියලා ඒ දරුවා ටික ටික මේ හැඩතල එනකොට අම්මා කියන ශබ්දේ කියවෙනවා. අන්න එතන ඒ අම්මා කියන්නේ අපි කියන්නේ සිත. ඒක ශබ්දයක්. හැබැයි ඒ ශබ්දේ එන්නේ නැහැ. ඔය මේක දිග ගැඹුරු කතාවක්. අපි කෙටි කර අපි තනින් තනින් අපිට කියන්න සිද්ධ වෙනවා. පෙළ ගස්වන්න ඕන නිසා අපිට අරමුණු තියෙන්නේ ඔබට කතා කරන්න ප්‍රථම නිබ්බාන සූත්‍රයට. නමුත් මේ හරහා මේ ගමන තියෙන්නේ සත්‍ය දකින්න ඕනි. සිතේ සත්‍ය දකින්න ඕනි. මෙතන ආත්මීය සිතකින් දකින්න එපා. කෙනෙක් ඉන්නවා කියලා හිතන්න එපා. මෙතන කෙනෙක් නැහැ. ඒක අවබෝධ කර ගන්නයි මේ ගමන යන්නේ. සතර සතිපට්ඨානේ තියෙන්නේ ඇත්තටම රූපං අතතෝ සමුනුපස්ස රූප වත්තං වාතෝ සමන රූපස්මින් වත්තාන සවත්තනීව රූප සමුනුපස්ස නෙමෙයි. සතර සතිපට්ඨානේ වඩන්න ඕනේ. මෙතන රූපේ තුල ආත්මයක් තියෙනවා කියලා ගන්න නෙමෙයි. ආත්මේමයි රූපේ කියලා ගන්න නෙමෙයි. ආත්මය තුල රූපයක් තියෙනවා කියලා ගන්නත් නෙමෙයි. රූපේමයි ආත්මය කියලා ගන්නත් නෙමෙයි. ආත්මේමයි රූපේ කියලා ගන්නත් නෙමෙයි. හතර ආකාරය. ඒ කියන්නේ රූපේම ආත්මය කියලා ගන්නවා ඔබ. ආත්මයයි රූපේ කියලා දකිනවා ඔබ. ඒ වගේම රූපේ තුල ආත්මය කියලා දකිනවා ඔබ. ඒ වගේම ආත්මයේ තුල රූපේ තියෙනවා කියලා. දැන් ඔබ ඇහුවොත් ඔබ කවුරුද ඇහුවොත් ඔබ කවුද? එතකොට ඔබ නම කියනවා. ඊට පස්සේ කෝල් එකක් දීලා ඇහුවොත් එහෙම මේ ඔබගේ මේ නම මේකද? ඔබගේ කියලා ඇහුවොත් එතකොට ඔබ කියලා පෙන්නන්නේ රූපයක්. ඒතර හැමතිස්සෙම මේක දෙපැත්තට මේ අන්ත දෙක කැරකෙනවා. අජ්ජත් බහිජ්ජා කියන අන්ත දෙක මේ අයික බාහිර මේ රූපේ කියනකොටම එනවා. නාමය කියනකොටම අභ්‍යන්තර පැත්තට එනවා. අභ්‍යන්තර බාහිර දෙපැත්තට දෝලණය වෙනවා. ඒ තුල සිතක් හට ගන්නවා. අපි කිව්වේ ඒක තමයි මේ හැමතිස්සෙම මේ අන්ත දෙක නිසා තමයි ශක්තිය සිත කියන විඥාන ධාතු ශක්තිය උපදින්නේ. නමුත් ඒක හටගෙන නිරුද්ධ වෙන එක. ඒක පවතින එකක් නෙමෙයි. ඒක අපි කව දේදුණු සිත කියලා. දේදුණ කියලා දෙයක් නැහැ. නමුත් ඒක හටගෙන නිරුද්ධ වෙනවා. හරියට ඒක නිකන් ගිනි වලල්ල වගේ. ගිනි වලල්ල කියලා දෙයක් නැහැ. ගිනි බෝලේ කැරකෙනකොට වලල්ලක් පේනවා. අර සංඛාරා සිතුවිලි ඒ සිතුවිලි කියනේම ඇත්ත නෙමෙයි. ඇත්තට අපි හිතන එකක්වත් ඇත්ත නෙමෙයි. නමුත් ඒක තේරෙන්නේ අන්න ඒක තමයි අපි මේ සතර සතිපට්ඨානය දකින්න ඕනි වඩන්න ඕනි ක්‍රමයක් තියෙනවා. ඒක අපි දකින්න ඕනි සත්‍ය කුමක්ද කියන එකයි. සත්‍ය දකින්නකොට තමයි අපිට තේරෙන්නේ නෑ මේ ලෝකෙම බොරුවක් කියලා. ඒක එකපාරටම ලෝකෙ බොරුවක් මෙහෙමයි සිතක් කියලා දෙයක් නෑ මෙහෙම කිව්වොත් අතර අපි කියනවා. ඒ ඔබගේ දැක්ම සඳහා. නමුත් ඔබ මේක දකින්න ඕනි ඉස්සලම සත්‍යමයි. මේ සිත කුමක්ද කියන සත්‍ය ටිකෙන් ටික දකින්න ඕනි. අපි ඒක පිළිගන්නවා. ඒ නිසා තමයි අපි මේව සකස් කරලා ඔබට ඉදිරිපත් කරන්නේ. ඒක මුල් අධීර ටික ඊටම වැදගත්. මුලින්ම දර්ශන සමාපත්තිය සමාජය තුළ නැති බව බොහෝ අයට නැති බව අපිට තේරෙනවා. ඒක නිසා ගොඩාක් අය වෙලා තියෙන්නේ එක්ක දහම් පාසලේ තමයි මුලින් අධ්‍යයනය කරන්නේ. එක්ක ඉස්කෝලේ පාසලේ බුද්ධ ආගම කියන විෂය. එහෙම නැත්නම් ඔබ ඊට පස්සේ පිරිවනේ. එහෙම නැත්නම් ඔබ සමහරට ත්‍රිපිටක පොත්වල එහෙම නැත්නම් අපේ මෑත කාලේ භික්ෂුන් වහන්සේලා ලියපු පොත්පත් පරිශීලනය කරන්නේ. පොත් කියලින් ඔබ දකින්නේ දැනුමක්. දැනුමක හැමතිස්සෙම අන්ත දෙකක් තියෙනවා. ඔබ හොඳට බලන්න ඒ දැනුම කියන්නේ කෙනෙක් ඉන්නවා මටයි දන්නේ මමයි දකින්නේ මට ඒ හැමතිස්සෙම අන්ත දෙකක් තියෙනවා. දකින්න කෙනෙක් ඉන්නවා දකින්න දෙයක් තියෙනවා. හැබැයි එහෙමනම් ඒක ලෝකෝත්තර භූමිය නෙමෙයි. ඔබ ආර්ය භූමියට එන්නේ නැහැ. ආර්ය භූමියේදී මේ අවබෝධය එන්න ඕනේ. මේක ලෞකික භූමිය තුලදී එන්නේ දකින්න කෙනෙක් ඉන්නවා දකින්න දෙයක් හම්බ වෙනවා නම් ඒක ලෞකික භූමිය. ලෝකෝත්තර භූමිය තුල කිසිවක් දෙයක් හම්බ වෙන්නේ නැහැ. දැන් මෙහෙම කියනකොට සමහර ඇත්තටම බොළඳ ස්වභාවය තුල ඉන්න මේ ධර්මයේ පැත්තට පොඩ්ඩක්වත් හැරිලා නැති. නමුත් මේ අභිධර්මයේ පවා කටපාඩමින් කියවන ගොඩක් එහෙමයි හිතන් ඉන්නවා Taman ධර්මයේ දන්නවා කියලා. ඒතකොට ඒ අය කැමති නැහැ ඒ අයට අපහාසයක් වෙනවට. ඒක නිසා ඒ අය කියන උත්සාහ කරනවා මේ යාලා කියන්නේ මොනවද මේ පොතේ මෙහිමනේ තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම අපිට කරන්න දෙයක් නැහැ. ඒකට හේතුව එයාලා පොත කියවලා දැනුමක් තිබ්බට එයාලා හිත දැකලා නැහැ. අර පෝටිල භික්ෂුවට විච්ච දේ වෙලා. තුච්ච පෝටිල පහත්ම தത്വෙට බුදුන් වහන්සේ ඒකයි කතා කරන්නේ. අපි ඔබට පහත් කළා කියනවා නෙමෙයි.
අපි මිනිස්සුන්ට ගරු කරනවා. අපි මනුස්සත්වයේ තුල නිවන තිබෙන නිසාම හැමෝටම නිවන් දැකීමේ ඒ හැකියාව තියෙන බව අපි දකිනවා. ඒක නිසා හැම කෙනෙක්ටම අපි ගරු කරනවා. අපිට බැන්නත් අපි ඔහුට ඇත්තටම ගෞරවයක් තියෙනවා. ඔබ බනින නිසායි ඇත්තටම ඒ බනින බවමයි මෙතන සිද්ධිය අපි ඉන්නවා කියන සිතක් තියෙන්නේ. සිත තියෙනකොට බාහිර දෙයක් තියෙන නිසායි සිතක් තියෙන්නේ. අපිට බයින නිසායි සිතක් තියෙන්නේ. 아무ත් අපි මේක අවබෝධ කරපු නිසා අපිට බයින කෙනෙක් නැහැ. අපිට බැනුමක් කියලා දෙයක් නැහැ. අපිට බැනුම් අහන කෙනෙක් නැහැ. ඉතින් මේක අවබෝධය තුළ අපේ පැත්ත. නමුත් අනිත් පැත්තේ බඩින කෙනා හිතන්නේ මේ එයා ඉන්නවනේ එයානේ කතා කරන්නේ මේ ඒ ගොඩාක් ඒවා කියනවා. ඉතින් බුදුන් වහන්සේ අයන් මයන් කියලා කතා කරන්නේ අපිට කොහොමද නැත්තම් අපි මානසිකාරයක් කරලා මේ සත්‍ය අපි කොහොමද ඔබට දේශනා කරන්නේ? සත්‍ය ඔබට කියන්න සිද්ධ වෙනවා. එතකොට අපිට ඔබේ භාෂාවෙම කතා කරන්න සිද්ධ වෙනවා. මොන අපිත් අසරණයි. මොකද අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ මායාවෙන් මායාව පෙන්වන්න. ඒ කියන්නේ සිතෙන් සිත සත්‍ය පෙන්වන එක. සිත කියන්නේ මායාවක්. එහෙම දෙයක් නැහැ. ඇත්තට මේ මායාවෙන්මයි පෙන්වන්න වෙන්නේ. ඒ කියන්නේ මේ සිතටම මායාවට මායාව පෙන්වන්න වෙනවා. ඒක හරි ගැඹුරුයි නේද? ඒක හරි අමාරුයි. නමුත් අපි කරන්න උත්සාහ කරන්නේ ඒක නිසා තමයි අපිට ගොඩක් දෝෂාරෝපණ එල්ල කරන්නේ. ඒ අපේ වරදක් නිසාද? එහෙම නැත්නම් ඔබට නොහැටෙන නිසාද? තව ටිකක් හොඳින් හිතන්න. මේ ඔබ සමහරට ඔබ ඉන්නේ ගොඩාක් සමහරට සරල තැනක. ඔබේ මනසට ගැඹුරු තැන තාම යන අමාරුයි. අපි ඒක පිළිගන්නවා. අපි ගොඩාක් වෙහෙසිලා අපි සිත දකින ප්‍රතිපදාවෙන් තමයි ඇත්තටම අපි මේ දේ දැක්කේ. අපි දැක්කේ දැනුමෙන් අපි මුලින් අපි ඒක දැනුමින් දැනගත්තා. නමුත් ඊට පස්සේ මේක මායාවක් බොරුවක් හැම දෙයක්ම අපි දැනගත්තා. මා රූපමංච විඥානං ඒ හැම දෙයක්ම අපි දැනග මිච්ඡ වට්ටේ සංඥානං දැන් මේවා අපි කියන්න ගියාම අපිට මේ වගේ අභිධර්මයෙන් මේවා කියාගෙන යනවා. ගිරව් වගේ. නමුත් ඒ අය දන්නේ නැහැ මේ කියවුවට මේ සිත කියලා දෙයක් නැති බව සිත හැදෙන හැටි ඒක අන්තරීක්ෂයේද අන්තර් විශ්වයේ තමයි අන්තරීක්ෂය කියන්නේ. ඒ කියන්නේ අතන ඒකාන්තයක් මෙතන මම. අතන අන්තයක් මෙතන අන්තර කියවේ ඒකයි. අන්තර් විශ්වය නිසා තමයි අන්තරීක්ෂය කිව්වේ. මේක ගොඩක් අයට තේරෙන්නේ නැහැ. මොකද පොත්වල අපි දැන් මේ සරලව පෙන්නන දේ හරි සරලයි. නමුත් ඒක පොතක නැහැ. ඇයි පොතක තියෙන දේ හරි වැරදි නෙමෙයි. පොතේ තියෙන සූත්‍රය. සූත්‍රය කියන්නේ සමීකරණේ. දැන් සමීකරණේ ලියා ගන්න ඕනි. ඒක අපේ භාෂාවට ලියා ගන්න ඕනි. ඒක අපි මේ නවීන දැන් තියෙන ඒ උදාහරණ එක්ක ආරම්භ පෙන්නන්න ඕනි. ඉතින් අපිට මේක අපිට ඔබට පෙන්වන්න සිද්ධ වෙන්නේ සමීකරණේ ලිහලා. ඒතර මේ සරලව අපිට කතා කරන්න වෙනවා. එතකොට තමයි ඔබට එතකොට තමයි කිපෙන්නේ. මම මේ විභාගෙත් පාස් කරලා මම මේ සම්මානකුත් අරගෙන තියෙන්නේ මේ මට ඔබ කියන්න කවුද මට එහෙම කියන්නේ කියලා. එතකොටම ඔබට දැනෙන්නේ නැද්ද ඔබට ওই ධර්මයේ ගැන ඔච්චර වැටහෙනවා නම් මේ බුදුන් වහන්සේගේ සමය තුල ওই ධර්ම දැනුම බුදුන් වහන්සේ අගය කළේ නෑ නේද කියලා. ඔබ තාම මැරෙනව නේද? ඇයි ඒ? ඔබ තාම ඉන්නවනේ. ඔබ ඔබට දැනෙන්නේ නැත්නම් ඔබ ගොඩක් දිනුනොයි. එහෙමනම් ඔබ ඇත්තරම දැනුමත් එක්කම ඔබ එහෙමනම් සිත දැකලා සිත ශබ්දයට රූපේ ගැට ගැහෙනවා වගේ ඒවා ඔබ දකිනවා. එහෙමනම් ඔබ දකිනවා එතන කෙනා නැති බව. එහෙමනම් ඔබ දකිනවා උතන සිත හට ගන්න තැන මෙතනත් නෙමේ එතනත් නෙමේ අන්තරීක්ෂය කියන එක. ඔබ දකිනවා බුද්ධ ස්වභාවය. එහෙනම් ඔබ දකිනවා බුද්ධ ක්ෂණය කියන්නේ මොකද්ද? එහෙනම් ඔබ දකිනවා මහා ශුන්‍යත්වයේ මේ බාහිර දෙයක් පොත කියලා දෙයක් නැති තැන සිතෙත් පොත කියලා දෙයක් නැති තැන ඒක පෙරමතකයෙන් හටගත් එකක් න ะ. දැන් ඒ කියන්නේ ඔබ පුංචි දරුවට අම්මා කියන එක මතක දත්තයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒක සංඛාරයක් වෙනවා. ඒකයි සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංස්කාර අනිත්‍යයි කිව්වේ සියලු සිතුවිලි අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්ච යදා පඤ්ඤාය පස්සති. ඒ සබ්බේ සංඛාර සියලු සිතුවිලි අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සේ අති නිබ්බන්ති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධිය. ඒකේ අති නිබ්බන්ති දුක්ඛේ ඒක දකින්න කෙනාටයි විසුද්ධිය තියෙන්නේ. සත්‍ය දකින්න කෙනාටයි විසුද්ධිය තියෙන්නේ. යථා භූත ඥාණයෙන් දකින්න කෙනාටයි යදා පඤ්ඤාය පස්සති. යථා භූත ඥාණයෙන් දකින්න කියන්නේ ඒ යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකින්න ඕනේ. මේ සිත මායාව.
එතකොට ඒක සබ්බේ සියලු සංස්කාර කියන්නේ සබ්බේ සංඛාරා කියන්නේ ඔබ මේ එන හැම අරමුණකම දකින්න ඕනි. ප්‍රතිපදාව ගැන මේ කතා කරන්නේ. සබ්බේ සංඛාරා අනිත්තා කියන්නේ මේ එන හැම අරමුණේම සිතුවිල්ලකම අනිත්‍ය දකිනවා.